아유보안 අයිබෝවන් 서머 리트리 2일차를 맞이하게 되었습니다. අපේ සම රිට්‍රීට් වැඩසටහනේ දෙවනි දවස ඔන්න උදා වෙලා තියෙනවා. 어제도 뵙고 오늘도 뵐 수 있어서 너무나 반갑습니다. ඊයේත් අපි මුණ ගැහුණා. ඉතින් අදත් මෙහෙම මුණ ගැහෙන ලැබෙන එක ලොකු සතුටක්. 그리고 오늘 새롭게 오신 분들 너무나 환영합니다. ඉතින් අද අලුතෙන් ආපු අයව අපි සාදරෙන් පිළිගන්නවා. 오늘도 말씀을 들으면서 우리 모두에게 유익된 시간이 되면 좋겠습니다. අද දවසේ වචනය අහලත් අපි හැමෝටම වටිනා දෙයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 들어오시면서 선물 다 받으셨습니까? ඇතුළට එනකොට හැමෝටම මේක හම්බුණාද? 네. 이것이 무엇일까요? මොකක්ද මේ? 네. 한국말로 수세미입니다. කොරියන් භාෂාවෙන් නම් මේකට සුසේමි කියලා තමයි කියන්නේ. 설거지할 때 쓰는 장비입니다. භාජන හෝදද්දී ඒවා අතුල්ලන්න පාවිච්චි කරනවා මේක. 네. 한국의 수세미인 줄 알고 계셨습니까? දන්නවද මේක ලැබෙනකොට දැනන් හිටියද? එහෙම එකක් කියලා. 네. 이것을 가지고 세제를 묻혀서 그릇을 닦으면 정말 잘 깨끗하게 닦아집니다. මේක අරගෙන මේකට සබන් දාලා භාජනය ඇතුළම හොඳට ඇතිල්ලෙනවා කියලා කියනවා. 우리 남자분들은 이거 나 필요 없다 이렇게 생각하시는 분이 있는지 모르겠습니다. ඉතින් අපේ ඉන්න සහෝදරයන් හිතයිද දන්නේ මට මේකෙන් තියෙන වැඩක් මොකද්ද කියලා නේද? 예, 그래서 집에 가져가면 다들 좋아하실 겁니다. ඉතින් ගෙදර අරන් ගියාම භාර්යාව කැමති වෙයි ඒ වුණාට. 예, 여기 메이드 인 코리아라고 적혀 있진 않습니다. මේක ලියලා නැහැ මේඩ් ඉන් කොරියා කියලා. 예, 그러나 메이드 인 코리아 좋은 제품입니다. හැබැයි ඇත්තටම මේක කොරියාවේ හදපු එකක්. 예, 얼마나 좋은 제품인지 우리 선교팀이 이걸 가지고 비행기를 타고 스리랑카까지 오게 됐습니다. මේක කොච්චර හොඳද කියනවා නම් කොරියාවේ ඉන්න අපේ මේ කණ්ඩායම ප්ලේන් එකේ අරන් ඇවිල්ලා තමයි අපිට මේ දීලා තියෙන්නේ. 예, 그리고 저는 없는데 선물과 함께 과자 조그만 거 하나 다 받으셨습니까? ඒ වගේම ඒකත් එක්ක තව චූටි ස්නැක් එකක් වගේ එකක් හම්බුණා නේද? 예, 코리아 네임으로는 쌀 과자입니다. කොරියන් භාෂාවෙන් නම් ඒකට කියන්නේ සල් ක්වාජා කියලා. 라이스 스낵입니다. ඉංග්‍රීසි වලින් කිව්වොත් රයිස් ස්නැක් කියලා කියන්නේ. 예, 이걸로 쌀로 만든 과자입니다. ඒ කියන්නේ මේක හාල් වලින් තමයි හදලා තියෙන්නේ මේ ස්නැක් එක. 이 먹어보시면은 쌀하고는 좀 다르긴 하지만 정말 맛있습니다. කාලා බැලුවම හාල් රහ ආවේ නැති වුණාට ඇත්තටම ලොකු රසක් තියෙනවා. 예, 그래서 한국에서도 좀 배가 고프고 좀 출출할 때 아직 밥 먹을 시간이 아니면 이 쌀과자를 많이 먹습니다. සාමාන්‍යයෙන් කොරියාවේ දැන් කන වෙලාව නෙමෙයි නම් චූටි බඩගින්නක් ආවම මේවා තමයි කන්නේ. 이거 쌀과자는 카길이나 킬스 가도 안 팝니다. ඉතින් කාගීල්ස් කීල්ස් වල මේවා නැහැ හොඳද? 예, 오직 한국에서 직접 가져와야만 먹을 수 있습니다. කොරියාවෙන් ගෙනාවොත් තමයි මේවා කන්න හම්බ වෙන්නේ. 그래서 오늘도 이 한국에서 직수입한 과자를 여러분들께 드릴 수 있어서 너무나 감사합니다. ඉතින් කොරියාවේ මේ වගේ රස කෑමක් මෙතන අපේ ඉන්න සහෝදර සහෝදරයන්ට දෙන්න ලැබිච්ච එක ලොකු සතුටක්. 네, 오늘도 너무 잘 오셨습니다. ඉතින් අදත් මෙතනට ආපු එක ගත්ත හොඳම තීරණයක් තමයි. 네, 그러면 기도하고 오늘 하계 수양의 2일차 시작하겠습니다. එහෙමනම් අපි යාඥා කරලා වචනය ඉගෙන ගමු. 살아계시며 역사하시는 하나님 감사합니다. අපිට බොහෝසෙයින් ප්‍රේම කරන පියාණන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 하계 수양에 함께 참여하여 하나님 말씀을 들을 수 있도록 인도해 주신 것을 감사드립니다. අපගේ සමර් රිට්‍රීට් වැඩසටහනට සහභාගී වී ඔබ වහන්සේගේ වචනේ අසන්න ලැබෙන සියලුම දෙනාට ඔබ වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 이번 기회를 통해 하나님이 살아계시다는 것을 확실히 깨닫는 시간이 되게 해주시길 원합니다. මේ අවස්ථාව තුළින් ඔබ වහන්සේ ජීවමානයි කියන එක හොඳින් වටහා ගන්නට අප සියලු දෙනාටම උපකාර කරන්න. 또한 하나님께서 우리에게 주시고자 하는 구원의 선물을 다 얻어가길 원합니다. ඒ වගේම ඔබ වහන්සේ අපිට ලබා දෙන ගැලවීම කියන ත්‍යාග්‍ය ලබා ගන්නට අපිට උපකාර කළ මැනව. 교회를 다니는 사람일지라도 내가 정말 하나님 앞에서 구원받은 사람인지를 돌아보는 귀한 시간이 되도록 도와주시옵소서. දැනටමත් පල්ලි යන කෙනෙක් වුණත් ඒ කෙනාටත් ඇත්තටම මම ගැලවීම ලබලද ඉන්නේ කියන එක සිතා බලන්නට මේක වටිනා අවස්ථාවක් වෙයි. 오늘도 열린 마음으로 말씀을 잘 들을 수 있도록 도와주시옵소서. අද දවසේදීත් සියලු දෙනාටම විවෘත සිතක් ඇතුව ඔබ වහන්සේගේ වචනය අසන්නට උපකාර කළ මැනව. 우리를 사랑하시는 예수님의 이름으로 기도드렸습니다. අපට බොහෝසෙයින් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. 아멘. ආමේන්.
함께 성경을 찾겠습니다. අපි බයිබලේ පදයකට පෙරල ගමු. 구약 성경 이사야 43장 말씀입니다. පරණ කිවිසුමේ යෙසායා පොතේ 43. 성경을 찾으실 수 있는 분들은 성경을 직접 찾아주시기 바랍니다. පෙරල ගන්න පුළුවන් අය පුළුවන් තරම් උත්සාහ කරන්න පෙරල ගන්න බයිබලේ. 혹시 성경이 없으신 분들은 앞에 화면을 보시면 되겠습니다. බයිබලයක් නැති කෙනෙක් නම් තිරේ දිහා බලා කියවන්න. 이사야 43장 10절 말씀입니다. යෙසායා 43 10. 네, 우리 같이 읽도록 하겠습니다. එහෙමනම් අපි එකට කියවමු. මම ඒ තැනැන් වහන්සේ බව නුඹලා දැනගෙන මා විශ්වාස කර තේරුම් ගන්න පිණිස නුඹලා මාගේ සාක්ෂිකාරයෝව. මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නාවූ ස්වාමීන් වහන්සේ කියන සේක. මා සිටින්ට පළමුුවෙන් කිසි දෙවි කෙනෙක් සාදනු ලැබුවේ නැත. මට පසුව සිටින්නේත් නැත. 자, 어제 말씀을 통해서 분명한 사실 하나를 배웠습니다. ඉතින් ඊයේ අපි වචනය තුළින් හරිම පුදුමාකාර සත්‍යයක් දැනගත්තා. 바로 하나님은 살아 계시다라는 사실입니다. දෙවියන් වහන්සේ ජීවමානයි කියන ශාක්ෂි අපි ඊයේ දැක්කා. 하나님이 살아 계시다라는 것은 명확한 근거가 있는 진리입니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානව සිටිනවා කියන එක හරිම පැහැදිලි ශාක්ෂියක්. 하나님은 이 세상을 창조하신 분이십니다. ඉතින් දෙවියන් වහන්සේ මේ ලෝකේ මවපු එකම කෙනා. 또 사람도 만드신 분이십니다. එතකොට මනුෂ්‍යාව මැව්වෙත් උන්වහන්සේ. 하나님은 이 세상 만드셔서 그 모든 근거를 우리에게 보여주고 계십니다. ඉතින් දෙවියන් වහන්සේ මේ ලෝකේ අහසත් පොළවත් මවලා අපිට ශාක්ෂිත් ලබා දීලා තිනවා ඒක ඔප්පු කරන්න. 하나님이 살아계시다라는 것을 믿는 것은 추상적인 이야기가 아닙니다. එතකොට දෙවියන් වහන්සේව විශ්වාස කරනවා කියන්නේ අපි අන්ධ විශ්වාසයකින් නෙමෙයි උන්වහන්සේව විශ්වාස කරන්න ඕනේ. 확실한 증거가 있습니다. පැහැදිලි ශාක්ෂි තියෙන්න ඕනේ. 자, 오늘 이어서 하나님이 살아계시다라는 또 다른 증거를 찾아보고자 합니다. ඉතින් අද දවසේත් අපි හොයාගන්න යන්නේ උන්වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් තව ශාක්ෂි කිහිපයක්. 방금 읽은 이 구절에는 하나님의 증인이라는 사람들이 나옵니다. ඉතින් දැන් අපි මේ කියපු පදේ තියෙනවා ශාක්ෂිකාරයෝ දෙවියන් වහන්සේගේ ශාක්ෂිකාරයෝ කියලා. 누가 하나님을 증거하는 증인일까요? නුඹලා මාගේ ශාක්ෂිකාරයෝ කියලා කියන්නේ මේ කාටද? 바로 이스라엘 민족입니다. ඊශ්‍රායලයට තමයි මේ මෙහෙම කියන්නේ. 이스라엘 민족은 하나님이 살아계시다는 확실한 증거, 증인입니다. ඉතින් ඊශ්‍රායලයේ තමයි උන්වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් ප්‍රධාන ශාක්ෂිකාරයෝ වන්නේ. 재판석에 가면 어떤 사실을 증명하는 증인이 있습니다. ඉතින් අපි උසාවියකට ගියොත් ශාක්ෂි ලබා දෙන්න ශාක්ෂිකරුවෝ ඉන්නවනේ. 그래서 이스라엘 민족은 하나님을 증명하는 민족입니다. ඉතින් අන්න ඒ වගේ තමයි ඊශ්‍රායල් වරුන් කියලා කියන්නේ දෙවියන් වහන්සේ ගැන ශාක්ෂි දරන ජාතියක්. 이스라엘 민족을 알면 하나님이 살아계시다라는 것을 우리는 확신할 수 있습니다. ඊශ්‍රායලය ගැන අපි දැනගත්තොත් දෙවියන් වහන්සේත් ඇත්තටම ජීවමානව වැඩ සිටිනවා කියලා අපිට තේරුම් යනවා ඉබේටම. 그래서 오늘 이스라엘을 배울 겁니다. ඉතින් අන්න ඒ නිසා අද අපි ඊශ්‍රායලය ගැන තමයි ඉගෙන ගන්න. 더 정확히 말하자면 이스라엘을 통해서 하나님을 배울 겁니다. තවත් විදිහකට කිව්වොත් ඊශ්‍රායලය හරහා අපි දෙවියන් වහන්සේ ජීවමානයි කියලා දැනගන්නයි යන්නේ. 이스라엘 민족의 조상은 아브라함입니다. අපි දන්නවා ඊශ්‍රායල් වරුන්ගේ පියා වන්නේ ආබ්‍රහම් කියලා. 창세기 12장엔 하나님이 아브라함을 부르시고 세 가지를 약속하십니다. උප්පත්ති පොතේ 12 දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා පොරොන්දු 3ක් දෙනවා. 바로 하나님은 아브라함에게 세 가지를 약속하셨는데 첫 번째는 땅을 주셨습니다. පළවෙනි පොරොන්දුව ඇවිල්ලා මා විසින් නුඹට පෙන්වන දේශයක් අලුත් දේශයක් දෙනවා කියලා පොරොන්දු වුණා. 바로 이스라엘 민족이 살게 될 가나안 땅입니다. ඉතින් ඒ දේශය තමයි කනාන් දේශය කියලා කියන්නේ. 또 아브라함에게 큰 민족을 이룰 것을 약속하셨는데 바로 그 민족이 이스라엘 민족입니다. ඒ වගේම ආබ්‍රහම්ට පොරොන්දු වෙනවා ඔහුට මහත් ජාතියක් ලබා දෙනවා කියලා. ඒ ජාතිය කවුද? ඊශ්‍රායල් ජාතිය. 그게 복의 근원이 될 것이라 약속하셨는데 바로 이스라엘 민족을 통해 예수 그리스도가 나실 것을 약속하셨습니다. ඒ වගේම උන්වහන්සේ පොරොන්දු වෙනවා ඔවුන්ට ආශිර්වාද කරනවා කියලා. ඉතින් ඒ නිසා තමයි යේසුස් වහන්සේ ඔවුන්ගේ ජාතිය තුලින් මේ ලෝකෙට ආවේ. 하나님은 사람의 눈에 보이는 분이 아니기 때문에 이스라엘을 통해서 하나님이 살아계시다라는 것을
만 백성에게 보여주려고 계십니다. ඉතින් දෙවියන් වහන්සේව අපිට ඇස් දෙකට පෙනෙන්නේ නැති නිසා උන්වහන්සේ මේ ඊශ්‍රායෙල් කියන ජාතිය තුලින් අපිට උන්වහන්සේ ගැන පෙන්වලා දෙනවා. 네, 왜 이스라엘이냐면 이스라엘이 가장 적은 민족이었기 때문입니다. ඇයි මේ ඊශ්‍රායලය තෝරගත්තේ? ඒකට හේතුව ඇවිල්ලා ඊශ්‍රායලය තමයි කුඩාම ජනසංඛ්‍යාවක් ඉන්න රටක් වන්නේ. 그들을 택하신 이유를 신명기 성경에 너희는 모든 민족 중에 가장 적으니라 라고 말씀하셨습니다. ඔවුන් තෝරාගත්තේ හේතුව මෙතන තියෙනවා. නුඹලා අන් සියලු ජනයන්ට වඩා ස්වල්ප වූහ. 민족이 적어야만 하나님의 능력이 그 민족을 통해 나타날 수 있습니다. ඉතින් ජනසංඛ්‍යාව පොඩි වෙන්න තමයි දෙවියන් වහන්සේගේ බලය කොයිතරම් ලොකුද කියලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. 그래서 이스라엘은 하나님이 선택하신 민족입니다. ඉතින් දෙවියන් වහන්සේ තෝරගත්තේ මේ ඊශ්‍රායල් කියන ජාතිය. 그런데 하나님께 선택을 받았다고 무조건 좋은 것은 아닙니다. ඉතින් දෙවියන් වහන්සේ තෝරගත්තා කියලා ඔවුන් මොන දේ කරත් ආශිර්වාද විතරක්ම කරනවා කියලා කියන්න බෑ. 하나님은 이스라엘 민족과 약속을 할 때 복만 약속하신 것이 아니라 저주도 함께 약속하셨습니다. ඉතින් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ව තෝරගන්නකොට ඔවුන්ට ආශිර්වාදත් කරනවා, වැරදි කරොත් ශාප කරනවා, දඬුවම් කරනවා කියලාත් කියනවා. 이스라엘을 선택하시면서 너희 하나님 여호와의 명령을 들으면 복을 받겠다라며 복을 약속해 주셨습니다. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරනවා කිව්වා. උන්වහන්සේ කියන විදිහට කීකරුව ජීවත් වුණොත්. 무조건 복을 주시겠다라는 것이 아니라 하나님 말씀을 잘 들으면 복을 주시겠다고 약속하신 겁니다. මොනවා කරත් ආශිර්වාද කරනවා කියලා නෙමෙයි කිව්වේ. කීකරුව ආඥා පිළිපැද්දොත් තමයි ආශිර්වාද කරනවා කියලා කිව්වේ. 그래서 어떠한 복을 약속하셨냐면 먹을 것도 많이 주시고 전쟁을 하면 승리하게 하고 그리고 항상 좋은 일만 있을 것이다라고 복을 약속해 주셨습니다. ඉතින් ඔවුන්ට ආශිර්වාද කරනවා කියලා උන්වහන්සේ පොරොන්දු වුණාම උන්වහන්සේ කිව්වා ඔවුන්ට කන්න බොන්න අඩුපාඩු කරන්නේ නැහැ කියලා. ඒ වගේම යුද්ධ ඇති වෙනකොට ඒවෙන් පරාජය වෙන්නේ නැහැ කියලා. ඒ වගේම හැම වෙලෙම සතුටින් ඉන්න ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. 그러나 저주도 약속하셨습니다. නමුත් අකීකරු වුණත් ශාප කරනවා කියලාත් කිව්වා. 너희 하나님 여호와의 명령을 듣지 않으면 저주를 받겠다라고 약속하셨습니다. ඉතින් ශාප වන්නේ නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේගේ ආඥාවලට කීකරු නොවී හිටියොත් කියලා කියනවා. 하나님 말씀을 잘 듣지 않으면 전쟁에 나가면 항상 지고 수고해도 먹을 것이 없고 그리고 심지어는 너희가 아들의 고기를 먹을 것이요 딸의 고기를 먹을 것이다라는 정말로 엄청난 저주가 약속되었습니다. ඉතින් දෙවියන් වහන්සේ කිව්වා නුඹලා අකීකරු වුණොත් නුඹලාට හැමදේම නැති වෙනවා. කන්න බොන නැතුව යනවා, ඉන්න තැනක් නැතුව යනවා, ඒ වගේම යුද්ධෙන් පරාජය වෙනවා. තමන්ගේ දරුවන්ව කන්න තරම් නුඹලා බඩගින්නේ ඉඳී කියලා කිව්වා. 그래서 이스라엘 민족의 역사를 보면 하나님께 순종할 때는 높은 곳에 올라가는 것처럼 복을 받습니다. ඉතින් ඊශ්‍රායලී ඉතිහාසය බැලුවොත් ඔවුන් දෙවියන් වහන්සේට කීකරු වුණොත් යන්න පුළුවන් උසස්ම තැනට ඔවුන්ව දෙවියන් වහන්සේ ගෙනියනවා. 그리고 그들이 하나님께 불순종할 때에는 그 어느 민족보다도 처절한 저주와 환란과 핍박의 역사가 있을 것이다라고 약속하셨습니다. නමුත් අකීකරු වුණොත් ඔවුන් අන් කිසිවෙක්ට වඩා පොළොවේ තියෙන යටටම වැටෙනවා කියලා උන්වහන්සේ කියනවා. 그래서 우리가 이스라엘의 역사를 알 필요가 여기에 있습니다. ඉතින් ඊශ්‍රායලී ඉතිහාසය දැනගෙන ඉන්න ඕනේ අන්න ඒක නිසයි. 하나님 말씀에 순종했을 때 어떠한 복을 받았는지는 우리가 하나님 말씀에 순종할 때 어떠한 복을 받을지에 대한 교훈이 됩니다. ඉතින් මේ ඊශ්‍රායල් වරුන් දෙවියන් වහන්සේට කීකරු වෙනකොට මොනවාද ලැබුණ ආශිර්වාද කියන එක බලලා අපි බලන්න ඕනේ අපිත් දෙවියන් වහන්සේට කීකරු වුණාම අපිට මොනවද ලැබෙන්නේ කියලා. 그리고 이스라엘 민족이 하나님 말씀에 불순종하여 받은 저주는 우리가 하나님 말씀을 듣지 않을 때 우리에게도 어떠한 저주가 임할지를 교훈해주고 있습니다. එතකොට ඊශ්‍රායල් වරුන් දෙවියන් වහන්සේට අකීකරු වුණාම වෙච්ච දඬුවම් දිහා බලලා අපි ඉගෙන ගන්න ඕනේ. අපි උන්වහන්සේට අකීකරු වුණොත් අපිට මොන වගේ දෙයක් වෙයිද කියන එක. 그래서 이스라엘과 관련된 대표적인 사건을 오늘 몇 가지를 배울 겁니다. ඉතින් ඊශ්‍රායලට සම්බන්ධ විශේෂ සිද්ධීන් කිහිපයක් අද අපි ඉගෙන ගන්න යන්නේ. 첫 번째로 하나님이 이스라엘을 도와주셔서
크게 복받은 사건 한 가지를 말씀드리겠습니다. මුලින්ම අපි බලමු දෙවියන් වහන්සේ ඊශ්‍රායලට උදව් කරලා එයාලට හිතා ගන්න බැරි විදිහට දෙවියන් වහන්සේ ආශිර්වාද කරපු විදිහ. 바로 모세의 출애굽 사건입니다. අපි බලමු මෝසෙස්ගේ මේ නික්ම යාම කියන සිද්ධිය. 아마 성경을 좀 보신 분들은 그림만 봐도 이 사건이 어떤 사건인지 아실 겁니다. ඉතින් බයිබලේ ටිකක් දන්න කෙනෙක් නම් මේ චිත්‍රය දිහා දැක්ක ගමන් දන්නවා මොකද්ද මේ සිද්ධිය කියලා. 모세가 바다를 향해 손을 드니 이 바다가 좌우의 벽처럼 갈라져서 이스라엘 민족이 그 바다를 건너는 모습입니다. මෝසෙස් ඔහුගේ අත් දෙක ඔසවනකොට මුහුද දෙබෑ වෙලා නිකන් බිත්ති දෙකක් වගේ නැවතිලා මිනිස්සුන්ට මුහුද මැද්දෙන් යන්නට පුළුවන් වුණා මේ සිද්ධියේදී. 이러한 일이 실제로 있었다라고 생각하십니까? මේ වගේ දෙයක් ඇත්තට වුණා කියලා හිතනවද නැත්නම් බොරුවක් කියලාද හිතන්නේ? 자, 우리 스리랑카는 섬이기 때문에 온 주변이 바다로 되어 있습니다. ඉතින් ලංකාව කියන්නේ දූපත් රටක්නේ. එතකොට වටේ වට වෙලා තියෙන්නේ මුහුදෙන්. 바다가 이렇게 갈라진 거 보신 거 있습니까? මුහුද මෙහෙම දෙබෑ වෙනව දැකලා තියෙනවද ලංකාව ළඟ? 그런 것을 본 사람은 없습니다. එහෙම දැකපු කෙනෙක් නම් නැහැනේ තාම. 그런데 성경에 이 모세가 살았던 시대 바다가 갈라진 사건이 있었다라는 겁니다. නමුත් බයිබලේ මේ මෝසෙස්ගේ කාලේ මේ වගේ දෙයක් වුණා කියලා ලියවිලා තියෙනවා. 이게 실제한 사건일까요? එතකොට මේක ඇත්තට වුණාද නැද්ද? 실제한 사건이기 때문에 성경에 기록되어 있는 것입니다. ඉතින් බොරු ලියවෙන්නේ නැහැ බයිබලේ. 100% සත්‍ය නම් තමයි බයිබලේ ලියවෙන්නේ. 자, 이스라엘 민족은 애굽에서 오랜 기간 종살이를 했습니다. ඉතින් ඊශ්‍රායල් වරුන් අවුරුදු ගාණක් ඊජිප්තුවේ වහල්ලු හැටියට වැඩ කරා. 이집트의 거대한 피라미드를 히브리종 이스라엘 민족들이 종살이하며 쌓았던 겁니다. ඊජිප්තුවේ දැන් තියෙන ඔය ලොකු පිරමීඩ ඔක්කොම ගල් උස්සලා හැදුවේ ඊශ්‍රායල් වහල්ලු. 이런 피라미드를 쌓으려면 수많은 사람들이 동원이 돼야 했으며 이거 만들다 죽은 사람들도 많을 겁니다. ඉතින් මේ වගේ පිරමීඩයක් හදනවා කියන්නේ මිනිස්සු දහස් ගාණක් එකට එකතු වෙන්න ඕනේ. ඉතින් මේක කරන අතරතුරේ මැරිච්ච අයත් හිටියා කියලා තියෙනවා. 애굽에서 종살이를 했기 때문에 이들은 하나님께 부르짖었습니다. ඉතින් ඔවුන් මේ වහල් කමේ වැඩ කර කර ඉනකොට ඔවුන් දෙවියන් වහන්සේට මොර ගැසුවා කියලා කියනවා උදව් ඉල්ලලා. 우리를 살려주세요. 구원해주세요. 하나님께 소리쳤습니다. ඉතින් ඔවුන් කෑ ගහලා කිව්වා පියාණනි අපිව බේර ගන්න. අපිව ගලව ගන්න කියලා මේ දුකෙන්. 그래서 하나님은 모세라는 이스라엘 민족의 지도자를 보내셨습니다. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ මෝසෙස් කියන කෙනාව තෝරාගෙන ඔවුන් ළඟට යවනවා නායකයෙක් වශයෙන්. 그래서 이 모세는 애굽을 향해 10가지의 재앙을 내렸습니다. ඉතින් මෝසෙස් මේ දේ කරනකොට ඊජිප්තුවට පීඩා 10ක් දෙවියන් වහන්සේ ලබා දෙනවා. 결국 이집트 왕은 10가지 재앙을 견디지 못해 이스라엘 민족을 풀어주게 됩니다. ඉතින් එක දිගට මේ වගේ පීඩා එනකොට මේ ඊජිප්තුවේ ඉන්න රජතුමා මෙයාලට යන්න කියලා අතහැරලා දානවා ඊශ්‍රායල් වරුන්ව. 이스라엘 민족은 이집트를 나와 자기들의 땅 가나안 땅으로 돌아가게 ඉතින් 되었습니다. ඊශ්‍රායල් වරුන් ටක් ගාලා ඊජිප්තුවෙන් එළියට ඇවිල්ලා ඔවුන්ට ලැබිලා තියෙන දේශය වෙතට පලා ගියා. 근데 지도를 보면 이스라엘 민족의 땅은 바로 우측 윗부분입니다. ඉතින් දැන් සිටියම බැලුවම මේ ඊශ්‍රායල් වරුන් යන්න ඕන තැන තමයි මෙහෙම රතු පාටින් ඇඳලා පෙන්නුවේ. 이집트가 이쪽이기 때문에 가려면은 이렇게 가야 되는데 그들은 이쪽이 아니라 바닷가를 향해 가고 있었습니다. ඉතින් ඊජිප්තුවෙන් කෙලින්ම මෙතනට යන්න පුළුවන්කම තියෙද්දිත් ඔවුන් මුහුද හරහා තමයි ඒ තැනට යන්න තීරණය කරේ. 바다를 향해 갈 이유가 없지만 하나님이 그렇게 인도하신 겁니다. ඉතින් මුහුද හරහා යන්න ඕනේ කියන හේතුව ඔවුන් දන්නේ නැති වුණාට දෙවියන් වහන්සේ තමයි කිව්වේ මේ පාරෙන් නුඹලා යන්න කියලා. 이 지역을 인공위성에서 사진을 찍으면 이러한 지형입니다. ඉතින් උඩ ඉඳන් ස්කෑන් කරලා බැලුවම මෙන්න මේ වගේ මාර්ගයක් තමයි පේන්න තියෙන්නේ. 이스라엘 민족은 이 바닷가에 갈 이유가 없었습니다. ඉතින් ඇත්තටම ඊශ්‍රායල් වරුන්ට මේ මුහුද හරහා යන්න හේතුවක් තිබුණේ නැහැ. 배가 있는 것도 아니고 애국 군대가 쫓아왔다간 여기서 다 죽게 될 것입니다. මොකද ඔවුන්ට නැවක් තිබුණෙත් නැහැ මේ මුහුද හරහා යන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් අහුනොත් ඉවරටම ඉවරයි. 아니나 다를까 이집트 왕이 이스라엘 민족이 바닷가로 간 것을 보고 쫓아가기 시작했습니다. ඉතින් දැන් මේ ඊජිප්තුවේ රජතුමාට දැනගන්න ලැබෙනවා මෙයාලා මේ මුහුද පැත්තට යන්නේ කියලා. ඉතින් එයා තීරණය කරනවා ගිහිල්ලා එයාලව කොටු කරගෙන අල්ල ගන්න. 경거를 갖추고
애굽의 모든 군사들을 이끌고 이스라엘 민족을 다 죽이려고 쫓아가고 있습니다. ඉතින් මෙතන තියෙනවා ඔහු ඔහුගේ රත ඔක්කොම සූදානම් කරගෙන සෙබළුන් ඔක්කොම ලෑස්ති කරගෙන අරගොල්ලන්ව පන්නගෙන යනවා කියලා ඊශ්‍රායෙල් වරුන්ව. 드디어 이제 따라잡았습니다. අන්තිමට ඔවුන්ට ලං වුණා කියලාත් ලියවෙලා තියෙනවා. 그때 모세는 하나님께 기도하기 시작했습니다. ඔන්න මේ අවස්ථාවේදී මෝසෙස් ටක් ගාලා දෙවියන් වහන්සේට යාඥා කරන්න ගත්තා. 그리고 하나님은 모세의 기도에 응답하셨습니다. ඉතින් මෝසෙස් කරපු යාඥාවට දෙවියන් වහන්සේ පිළිතුරු දුන්නා. 하나님께서는 큰 동풍을 밤새도록 불게 하셨고 그 결과 물이 갈라져 바다가 마른 땅이 되었습니다. උන්වහන්සේ මොකද කරේ? බලවත් වූ නැගෙනහිර සුළඟක් කරුණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක ජලද බෙදී ගියේය කියලා තියෙනවා. 그리고 물은 이스라엘 민족 좌우의 벽이 되어 주었습니다. එතකොට මේ ජලය මුහුදේ තිබ්බ ජලය දකුණේ සහ වම් පැත්තේ තාප්පයක් මෙන් නැවතිලා තිබුණා කියලා කියනවා. 이스라엘 민족이 바다를 통과하고 나서 애국 군대가 그 뒤를 따라갔습니다. ඉතින් දැන් ඔන්න ඊජිප්ත් හමුදාව එනවා එයාලගේ පස්සෙන් පන්නගෙන එනවා ඊශ්‍රායෙල් වරුන්ගේ. 그때 이스라엘 민족이 다 건넌 다음 바닷물이 다시 합쳐졌습니다. ඉතින් ඊශ්‍රායෙල් වරුන් ඔක්කොම මේ මුහුද හරහා ගමන් කරලා එහා පැත්තේ ගොඩබිමට ගියාම මුහුද ආයි තිබ්බ විදිහටම සාමාන්‍ය තත්ත්වයට ආවා. 결국 바다에 들어간 애국 군대는 다 죽었습니다. එතකොට ඒ පැත්තට ගමන් කරමින් හිටපු සෙබළු ඔක්කොම වතුරට යට වෙලා මිය ගියා. 이해를 돕기 위해 방금 읽었던 구절을 배경으로 된 영화 출애굽에 관한 영화를 잠시 보겠습니다. ඉතින් අපිට ලේසියෙන් තේරුම් ගන්න ඕන නිසා පොඩි වීඩියෝ එකක් අපි බලමු. එතකොට අපිට තවත් හොඳට තේරෙයි. 이 장면을 실제로 내가 봤다면 하나님을 믿을 수밖에 없을 겁니다. ඉතින් මෙතන අපි ඇත්තටම හිටියානම් අපිට දෙවියන් වහන්සේව විශ්වාස නොකර ඉන්න හේතුවක් නැහැ. 자, 지금 영화를 봤는데 이게 영화일까요? 실제 있었던 일일까요? ඉතින් මේ ඇවිල්ලා ෆිල්ම් එක කොටසක් වගේනේ තියෙන්නේ. එතකොට මේක ඇත්තටම වෙලා තියෙනවද නැත්නම් නිකන් ෆිල්ම් එකක්ද මේ හදලා තියෙන්නේ? 성경에 기록돼 있기 때문에 역사적인 사실입니다. ඉතින් බයිබලයේ ලියවලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන් සත්‍යයි. 그리고 하나님은 이 모세의 출애굽 사건을 증거로 남겨두셨습니다. ඉතින් මේ මෝසෙස්ගේ මේ නික්ම යාම සිද්ධිය ඇත්ත කියලා ඔප්පු කරන්න සාක්ෂි දෙවියන් වහන්සේ ඉතුරු කරලා තියෙනවා අදටත්. 홍해 바다가 우리 스리랑카에서 바로 이곳에 떨어져 있습니다. එතකොට මේ මුහුද මේ සිද්ධිය වෙච්ච මුහුද තියෙන්නේ ලංකාවේ ඉඳන් ඔන්න ඔය තැනේ. රවුම් කරලා තියෙන තැන. 모세의 기적은 바람의 힘이었습니다. එතකොට මෝසෙස්ගේ මේ ඔවුන්ට යන්න පුළුවන් වුණේ සුළඟේ බලයෙන් තමයි වතුර දෙබෑ වුණේ. 하나님이 밤새도록 동풍을 부르셨고 바다가 갈라졌습니다. මුළු රෑ පුරාම උන්වහන්සේ හරිම සැර සුළඟක් මුහුදට ගැසූ නිසා තමයි මුහුදේ වතුර දෙබෑ වුණේ. 이집트에서 사우디아라비아 쪽으로 넘어갔는데 바로 이 지역입니다. ඉතින් ඊජිප්තුවේ ඉඳන් සෞදි අරාබියට යන මෙන්න මේ මාර්ගයේ තමයි මේ සිද්ධිය වුණේ. 당시에는 바닷물 아래 어떤 지형인지 전혀 알 수가 없었습니다. ඉතින් ඒ කාලේ ගත්තම ඒ කාලේ මේ මුහුදේ යට පොළව කොයි වගේද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. කොච්චර ගැඹුරුද කියලාවත්. 근데 우리 시대는 바닷물 아래 어떤 지역인지를 볼 수 있습니다. නමුත් දැන් කාලේ තාක්ෂණෙත් එක්ක මුහුද කොයිතරම් ගැඹුරුද පොළව පැතලිද මේව ඔක්කොම හොයන්න පුළුවන්. 바로 이러한 지역이었습니다. ඉතින් මුහුද මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. 하나님이 이곳에 이스라엘 민족을 인도하신 이유가 바로 여기에 있었던 겁니다. දෙවියන් වහන්සේ හරියටම ඔවුන්න ඒ තැනට ගෙනත් තිබ්බා. 다른 바다는 절벽 가까운 지형을 갖고 있습니다. මුහුදේ අනිත් පැති ඔක්කොම ප්‍රපාත වගේ ඇතුළට ගිලා බැහැලා තිබුණේ පොළව. 그런데 하나님은 바다도 만드신 분이기 때문에 이곳으로 인도하셔서 건너편으로 건너게 하신 겁니다. නමුත් මේ මුහුදේ ඇතුළ කොයි වගේද කියලා දන්නේ මේක හදපු දෙවියන් වහන්සේ විතරයිනේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ හරිම තැනට ගෙනල්ලා තමයි ඔවුන්ව ගෙන ගියේ. 실제 이 홍해바다 아래로 내려가 봤습니다. ඉතින් ඇත්තට මිනිස්සු කිමිදුම් කරලා ගිහින් බලලා තිනවා මේ මුහුදේ යට කොයි වගේද කියලා. 자연적인 산호의 모습이 아닌 것들이 많이 발견됩니다. සාමාන්‍ය ස්වභාවික දේවල් නොවන හැඩයට යම් දේවල් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. 마치 전차 바퀴와 같은 산호가 많습니다. හරියට නිකන් කරත්ත රෝද ඒ වගේ එක එක කෑලි මුහුදේ පතුලේ හොයාගෙන තියෙනවා. 근데 이 바퀴의 모양이
애굽 군대가 사용했던 마차의 바퀴와 똑같습니다. එතකොට මේ රෝද කොයි කාලේ පාවිච්චි කරපු ඒවද කියලා හොයලා බලනකොට මේක ඊජිප්තුවේ අන්න ඒ කාලේ රෝම සෙබළුන් පාවිච්චි කරපු කරත්ත රෝද කියලා හොයාගෙන තියෙනවා. 그리고 모세를 추적하다 죽은 왕이 과연 누구였냐라는 한국 신문의 기사입니다. තවත් එකක් මේක පත්තරයක තිබ්බේ මේකේ තියෙනවා ඇත්තටම මෝසෙස්ගේ කාලේ මෝසෙස්ව මරන්න හදපු රජතුමා කවුද කියන ප්‍රශ්නේ. 이집트는 고대 왕들의 시체를 미이라로 보관하고 있습니다. ඉතින් අපි දන්නවා ඊජිප්තුවේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ රජවරුන්ව මමි හැටියට ආරක්ෂා කරලා තියෙනවා ශරීර දිරන්නේ නැති වෙන්න. 보통 미이라는 이런 모양이라고 합니다. සාමාන්‍ය මමි කෙනෙක් අන්න ඔය වගේ හැඩයකට තමයි තියෙන්නේ. 그러나 모세를 추적하다 죽은 왕이 이 메르네스타의 모습은 이러합니다. නමුත් මෝසෙස්ගේ කාලේ මෝසෙස්ව මරන්න හදපු මේ මෙරනෙෆ්ටා කියන රජ්ජුරුවන්ගේ මූණ වෙනස් හැඩේ. 다른 미이라와 여러 가지 차이를 가지고 있다고 합니다. ඉතින් එක එක වෙනස්කම් තියෙනවා එයාගේ අනිත් අයට වැඩිය. 보통 미이라는 젓갈색인데 이 미이라는 흰색이라는 점입니다. ඉතින් සමහර අනිත් හැම මමී කෙනෙක්ගෙම හැම දුඹුරු පාටයි. නමුත් මෙයාගේ විතරක් සුදු සුදු පැල්ලම් තියෙනවා. 얼굴의 모양이 많이 일그러져 있다는 것, 고통 가운데 죽었다는 겁니다. ඒ වගේම අනිත් අයට වැඩිය මූණ ගොඩක් විකෘති වෙලා. ඒ කියන්නේ ගොඩක් වේදනාව විඳලා තියෙනවා වගේ පේන්නේ. 물에 빠져 죽으면 고통 가운데 죽을 수밖에 없습니다. ඉතින් සාමාන්‍යයෙන් වතුරේ ගිලලා මැරෙනවා කියන්නේ ලොකු වේදනාවක් විඳලා තමයි මැරෙන්නේ. 또 귀가 없다는 점, 무언가에 뜯어먹힌 듯한 흔적입니다. එතකොට මේ මමීගේ කන් දෙක නැහැ. ඒ කියන්නේ මොකෙක් හරි කාලා තියෙනවා කන් දෙක. 그리고 몸이 소금기로 덮여 있습니다. එතකොට ශරීරයේ දේවල් පරීක්ෂා කරලා බලනකොට ලුණු වලින් වැහිලා තියෙන්නේ කියලා තියෙනවා. 특별히 이 왕의 무덤 비문에는 이스라엘은 괴멸돼서 없다라는 기록이 남겨져 있다 합니다. ඉතින් මේ රජ්ජුරුවගේ සොහොන් කොත බැලුවොත් ඒකේ තියෙනවා ඊශ්‍රායල් වරුන්ගේ කාලේ කිසිම හේතුවක් නැතුව අතුරුදහන් වෙලා මිය ගිය රජ කෙනෙක් කියලා. 그때 이스라엘 민족이 출애굽해서 자기 땅으로 돌아갔기 때문입니다. ඉතින් ඒකට හේතුව ඇවිල්ලා ඊශ්‍රායල් වරුන් එයාලගේ දේශයට ගියා. ඒ සිද්ධිය එතනින් ඉවර වුණා. 그리고 이 왕의 아들은 원인 모르게 죽었다라고 기록이 남겨져 있습니다. එතකොට මේ රජ්ජුරුවන්ගේ පුතත් කිසිම හේතුවක් නැතුව මැරුණා කියලා ඉතිහාසයේ පොත්වල ලියවිලා තියෙනවා. 바로 10번째 재앙인 장자 죽는 재앙 때 죽은 것입니다. එතකොට පීඩා 10න් අන්තිම පීඩාව වුණේ මොකද්ද? හැම කෙනෙක්ගෙම කුළුන්දුල් දරුවා මිය යාම කියන. ඒ කියන්නේ යාගේ පුතත් මැරලා තියෙන්නේ එහෙම. 이스라엘 민족이 이렇게 홍해 바다를 건넌 이후 바로 이 지역에서 40년간을 머물게 됩니다. ඉතින් ඊශ්‍රායල් වරුන් මේ මුහුද හරහා ගමන් කරායින් පස්සේ අවුරුදු 40ක් මේ ඉරි ඇඳපු ප්‍රදේශයේ ජීවත් වුණා. 우리 시대 사우디아라비아 지역입니다. දැන් අපි අපේ විදිහට කිව්වොත් සෞදි අරාබියේ තමයි ඔවුන් අවුරුදු 40ක් ජීවත් වුණේ. 이 지역에서도 모세와 이스라엘 민족이 머물렀던 증거들을 우리 시대까지 하나님이 남겨두셨습니다. ඉතින් ඒ කාලෙත් ඇත්තටම ඊශ්‍රායල් වරුන් එහි ජීවත් වුණා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි දැනටත් තියෙනවා. 하나님께서 모세에게 나타나실 때 불 가운데 나타나셨습니다. ඉතින් දෙවියන් වහන්සේ මෝසෙස්ට දිස් වෙනකොට ගින්නක් මෙන් තමයි දිස් වුනේ. 나무가 있어야 불타야 되는데 나무 한 그루 없는 산에서 불이 붙었습니다. ඉතින් ගස් තියෙන්න ඕනනේ ගින්නක් ඇති වෙන්නේ. ඉතින් කිසිම ගහක් නැති තැනක මේ වගේ ගින්නක් ඇති වෙලා තියෙනවා කියලා ඔවුන් හොයාගෙන තියෙනවා. 그리고 모세가 바위를 쳐서 물을 낸 반석도 있습니다. එතකොට මෝසෙස් ගලක් අරන් පොළවේ තියබ්බම වතුර හටගත්තා කියලා ලියවිලා තියෙනවා බයිබලේ. 또 사람들은 모세가 죽은 줄 알고 금송아지 우상을 만들어서 숭배한 흔적도 남겨져 있습니다. ඒ වගේම මෝසෙස් මැරුණා කියලා හිතලා එතන හිටපු මිනිස්සු එයාලට අවශ්‍ය විදිහට රත්තරන්ින් රූපයක් හදාගත්තා. ඒකත් ඒ විදිහට සලකුණු ඉතුරු වෙලා තියෙනවා. දැන් ගියාම බලන්න පුළුවන්. 그들은 40년간 광야 생활을 하며 이곳에서 자신의 생활을 했다라는 흔적들을 남겨두었습니다. එතකොට අවුරුදු 40ක් පුරාවට මිනිස්සු එතන ජීවත් වුණා කියලා ඔප්පු කරන්න සාක්ෂිත් දැන්ටමත් තියෙනවා. 그 책에 보면은 이스라엘 민족이 남긴 그 흔적들을 봤더니 바람이 불어왔고 바다가 나누어져서 그곳을 통과했다라는 기록이 남겨져 있습니다. ඉතින් පොත්වල බැලුවම ඔවුන් ලියලා තියෙනවා සුළඟ හමුවා මුහුද දෙබෑවුණා අපි ගමන් කරා කියලා. 이처럼 모세의 출애굽 사건은 확실한 증거를 가진 역사적 사건입니다. ඉතින් මේ වගේ මේ මෝසෙස්ගේ නික්ම යාම කියන සිද්ධිය ඇත්ත සාක්ෂිත් එක්ක වෙච්ච සිද්ධියක්.
바람으로 바닷물이 갈라질 수 있는 지리적인 특성을 가지고 있습니다. ඉතින් සුළඟට මුහුද දෙබෑ කළ හැකි කියන දෙයක් අපිට පෙන්නලා දෙනවා. 또한 사람이 걸어서 지나갈 수 있는 바다 지형을 갖고 있습니다. ඒ වගේම ඔවුන්ට ඇවිදගෙන යන්න පුළුවන් පැතිලි ප්‍රදේශයක් තමයි දෙවියන් වහන්සේ තෝරගත්තේ ඔවුන්ව ගමන් කරන්න. 홍해 바다 밑에 애굽 전차의 흔적이 아직도 남겨져 있습니다. තවත් සාක්ෂියක් ඇවිල්ලා මුහුද ඇතුළට ගිහිල්ලා බැලුවම මුහුද පතුලේ තියෙනවා රෝදවල එක එක කෑලිවල පොඩි කෑලි ඉතුරු වෙලා. 그리고 사우디아라비아에도 지금 이스라엘 민족이 지나갔던 흔적들이 남아 있습니다. ඒ වගේම සෞදි අරාබියට ගිහිල්ලා බැලුවම ඊශ්‍රායල් වරුන් අවුරුදු ගාණක් ජීවත් වුණා කියලා ඔප්පු කරන්න පොඩි පොඩි සලකුණු තියෙනවා එහෙ. 자, 바다가 갈라지게 해서 한 민족을 구원해 준 이와 같은 역사는 전 세계 어느 역사에도 없습니다. ඉතින් මුහුද දෙබෑ කරලා එක ජාතියක් බේරගත්තා කියලා කොහෙවත් මේ ලෝකෙක වෙන කිසිම ඉතිහාසයක ලියවිලා නැහැ. 이러한 일을 본 적이 있냐 우리에게 물어보십니다. අපෙන් අහනවා එක ජාතියක් වෙන ජාතියක් මැද්යෙන් තමන්ට ගන්ට හැදුවේද මේ වගේ දේවල් දැකලා තියෙනවද කියලා අහන්නේ. 하나님이 이렇게 기적과 같은 일로 이스라엘 민족을 도와주신 이유가 있습니다. ඉතින් මේ වගේ හාස්කම් කරලා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට උදව් කරපු හේතුවක් තියෙනවා. 화면에 보이는 신명기 4장 35절을 우리 같이 읽겠습니다. අපි මේ තිරේ තියෙන ද්විතීය කතාවේ 4:35 එකට කියවමු. එසේ නුඹට පෙන්වන ලද්දේ ස්වාමීන් වහන්සේම දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේ මිස වෙන දෙවි කෙනෙක් නැති බවත් නුඹ දැනගන්න පිණිසය. 하나님이 이러한 일을 보여주신 이유는 다른 신이 없음을 내게 알게 하려 하심이니라 말씀하셨습니다. දෙවියන් වහන්සේ මේ දේවල් අපිට පෙන්නලා ඔප්පු කරන්නේ උන්වහන්සේ අර වෙන දෙවි කෙනෙක් නැහැ කියන කාරණා. 이스라엘에게 이와 같은 기적을 보여주신 이유는 하나님이 살아계시다라는 것을 많은 백성에게 보여주시기 위함이라는 이게- 겁니다. ඊශ්‍රායලේ හරහා මේ වගේ හාස්කම් කරලා දෙවියන් වහන්සේ හැම මිනිහෙක්ටම පෙන්වන්නේ උන්වහන්සේ ජීවමානව ඉන්නවා කියන එක. 자, 출애굽 사건을 통해 우리는 이와 같은 결론을 맺을 수 있습니다. එතකොට මේ නික්ම යාම කියන සිද්ධිය තුළින් අපිට ගන්න පුළුවන් පාඩම් මොනවද? 바다가 갈라졌던 정말 영화에서나 나올 법한 일이 성경의 기록에 바로 사실이라는 것을 우리에게 알려주고 있습니다. ඉතින් මුහුද දෙබෑ වෙනවා කියලා කියන්නේ හරියට නිකන් චිත්‍රපටයක වෙන දෙයක් වගේ. නමුත් ඒක 100% සත්‍ය සිදුවීමක්. 또한 하나님께 순종하는 민족에게 복을 주시겠다라는 것도 알려주고 있습니다. ඊළඟ පාඩම ඇවිල්ලා දෙවියන් වහන්සේට කීකරු උන්වහන්සේගේ කැමැත්ත කරන අයට උන්වහන්සේ අනිවාර්යෙන් ආශිර්වාද කරනවා කියන එක. 그리고 이 사건을 통해 결국 하나님은 살아계시다는 것을 우리에게 알려주고 있습니다. ඉතින් මේ සිද්ධියනුත් අපිට තේරුම් යන්නේ දෙවියන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියන කාරණා. 어제도 따라하셨는데 한 번 더 저를 따라해 주시기 바랍니다. ඊයේත් අපි මේක කිව්වා ආයෙත් පාරක් පාස්ට කියනකොට අපි කියමු 하나님은 දෙවියන් වහන්සේ 살아계시다. ජීවමානයි. 하나님은 살아계십니다. දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ජීවමානයි. 처럼 하나님이 살아계시다라는 것은 추상적인 것이 아닙니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක ඇවිල්ලා මේ නිකන් අපි අර හිතුන විදිහට ඔළුවේ හදාගත්ත දෙයක් නෙමෙයි. 성경에 확실한 증거를 가지고 있습니다. බයිබලේ පැහැදිලි සාක්ෂි දිහා බලලා තමයි අපි ඒ විශ්වාසය ඇති කරගන්නේ. 자, 이스라엘 민족이 하나님께 복받았던 하나의 사건을 살펴봤는데 이제 하나님 말씀에 순종하지 않아서 큰 화와 저주를 당한 또 하나의 사건을 살펴보겠습니다. දැන් අපි මුලින් බැලුවේ දෙවියන් වහන්සේට ඊශ්‍රායල් වරුන් කීකරු වුණාම දෙවියන් වහන්සේ ආශිර්වාද කරපු එක. ඒකේ අනිත් පැත්ත දඬුවම් කරන්නේ කොයි විදිහටද කියලාත් අපි බලමු. 하나님 이스라엘에게 복만 약속하신 것이 아니라 저주도 약속하셨습니다. දෙවියන් වහන්සේ ආශිර්වාද විතරක් කරනවා කියලා නෙමෙයි කිව්වේ. වැරදි දෙයක් කරොත් ශාපත් කරනවා කියලා කිව්වා. 그 하나님의 말씀에 순종하지 않을 때 저주가 임한다라고 약속하셨습니다. ශාප වෙන්නේ උන්වහන්සේගේ ආඥාවලට කීකරු නොවී හිටියොත් කියලා කියනවා. 이스라엘 민족이 하나님 말씀에 가장 크게 순종하지 않았던 대표적인 사건이 있습니다. ඉතින් ඊශ්‍රායල් වරුන් දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වෙච්ච ලොකු සිද්ධියක් තියෙනවා. ඒ මොකද්ද? 바로 하나님이 인간의 몸을 입고 온 예수님을 알아보지 못하고 죽인 사건입니다. දෙවියන් වහන්සේ
යේසුස් වහන්සේ හැටියට මේ ලෝකයට ආවම උන්වහන්සේව හඳුනගත්තේ නැති වැරැද්ද ඔවුන් කරා. 자, 그들은 왜 예수님을 알아보지 못하고 죽였을까요? ඇයි ඔවුන් යේසුස් වහන්සේව අඳුනගන්නේ නැතුව උන්වහන්සේව මැරුවේ? 자, 이스라엘은 첫 번째 왕으로 사울, 두 번째 왕 다윗, 세 번째 왕은 솔로몬입니다. එතකොට ඊශ්‍රායලයේ පළවෙනි රජුරෝ ඇවිල්ලා සවුල්, දෙක ඇවිල්ලා 다윗, තුන ඇවිල්ලා සලමොන්. 근데 솔로몬이 젊을 땐 지혜가 많았지만 인생의 말년에 하나님 앞에 많은 죄를 지었습니다. ඉතින් මේ සලමොන් කියන රජුරුව පොඩි කාලේ හරිම ප්‍රඥාවන්ත කෙනෙක් වුණාට එයා වයසට යන්න දෙවියන් වහන්සේ ඉදිරියේ ගොඩාක් පව් කරපු කෙනෙක්. 죄가 있는 곳엔 반드시 하나님의 심판이 있습니다. ඉතින් පාපේ තියෙන තැන අනිවාර්යෙන් දෙවියන් වහන්සේ විනිශ්චය කරනවා. 그리고 하나님의 심판이 있는 이유는 돌이키라는 것입니다. ඉතින් දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ විනිශ්චය කරන්නේ ඒ කෙනාට ආයි හරි මාර්ගයට එන්න කියන එකයි ඒකෙන් කරන්නේ. 솔로몬의 범죄로 이스라엘이 나라가 나뉘었습니다. ඉතින් සලමොන් රජතුමාගේ කාලේ තමයි රට දෙකට බෙදුනේ. 나라가 갈라진 것 자체가 하나님의 저주이며 그리고 돌이키라는 기회를 주신 겁니다. ඉතින් මේ රට දෙකට බෙදලත් දෙවියන් වහන්සේ මිනිස්සුන්ට ඇඟෙව්වේ දැන්වත් හරි මාර්ගයට එන්න කියලා, දැන් වෙනස් වෙන්න කියලා. 안타깝게도 이스라엘은 돌이키지 않았습니다. නමුත් ඒ අවස්ථාවේදීත් මේ මිනිස්සු වෙනස් වුණේ නැහැ. 나라가 멸망당했습니다. අන්තිමට මොකද වෙන්නේ? රට විනාශ වෙලාම ගියා. 이것도 돌이키지 않는 이스라엘 민족에게 내리신 하나님의 심판이며 돌이키라는 기회를 또 한 번 주신 겁니다. පසුතැවිලි වෙලා වෙනස් වෙන්න තමයි ආයෙත් පාරක් දෙවියන් වහන්සේ මේ දඩුවමින් අවස්ථාවක් හැටියට දුන්නේ. 그러나 그들은 돌이키지 않았습니다. ඒත් මේ අය මොන දේ වුණත් වෙනස් වුණේ නැහැ. 페르시아, 그리스, 로마에 이르기까지 그들은 수백 년간 하나님 말씀에 돌이키지 않았습니다. මුලින්ම පර්ෂියාව ඊට පස්සේ ග්‍රීසිය ඊට පස්සේ රෝමය මේ රටවල් තුන එක දිගට ඔවුන්ව යටත් කරගෙන හිටිය අවුරුදු ගාණක්. 700년을 다른 나라의 지배를 받은 겁니다. අවුරුදු 700ක් ඔවුන් වෙන රටවල් වලට යටත්ව තමයි ජීවත් වුණේ. 그러나 그들에게는 한 가지 희망이 있었습니다. නමුත් ඔවුන්ට එකම එක පොඩි සිහිනයක්, පොඩි බලාපොරොත්තුවක් තිබ්බා. 메시아가 오시면 우리를 구원해 줄 거다라고 생각한 겁니다. අපේ මෙසියා කවදා හරි අපි ළඟට ඇවිත් අපිව බේර ගනී කියන බලාපොරොත්තුව ඔවුන් තුල තිබුණා. 드디어 예수 그리스도께서 로마 시대 때 메시아로 역임을 받으며 이스라엘 땅에 오셨습니다. ඉතින් රෝම කාලයේදී යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවා ඊශ්‍රායල් වරුන් අතරට. 결론적으로 그들은 예수님을 죽였습니다. අන්තිමට මොකද වුණේ? ඔවුන් උන්වහන්සේව මරා දැමුවා. 자, 예수님을 왜 죽였을까요? ඇයි ඔවුන් උන්වහන්සේව මැරුවේ? 자, 첫 번째로 계속된 이방 나라의 침입과 지배로 인해서 메시아라고 하는 의미를 우리를 해방시켜 주실 메시아로 생각했던 겁니다. ඉතින් අවුරුදු 700ක් තිස්සේ වෙන වෙන රටවල් වලට යටත් වෙලා ආක්‍රමණයට ලක් වෙලා ඔවුන් හිතුවේ ඔවුන්ව ඒ දේවල් වලින් ගලව ගන්න මෙසියා එයි කියලා. 예수님은 이 세상 사람들을 구원하시려고 오셨는데 육신을 구원하시러 오신 분이 아닙니다. ඉතින් යේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ මිනිස්යන්ගේ ආත්මය ගලව ගන්න, නැතුව භෞතික දේවල් වලින් ගලව ගන්න නෙමෙයි. 영혼을 구원하시고 영원한 천국을 우리에게 주시기 위하여 오신 분이십니다. මිනිස්යාගේ ආත්මය ගලවාගෙන ඒ මනුස්සයට සදාකාලික ස්වර්ග රාජ්‍යයට යන්න මඟ පෙන්වන්න තමයි උන්වහන්සේ ආවේ. 그들은 700년간 다른 나라의 지배를 받았기 때문에 메시아가 이방 나라로부터 우리를 독립시켜주는 메시아로 오해를 했던 것입니다. නමුත් අවුරුදු 700ක් පුරාවට දුක් විඳලා ඔවුන් හිතුවේ ඔවුන්ව මේ යටත් වීමෙන් නිදහස් කරගන්න තමයි මෙසියා කවදා හරි එන්නේ කියලා. 그리고 그 당시의 종교 지도자들은 로마의 기득권 세력과 끈끈이 결탁을 하고 있었습니다. එතකොට ඒ කාලේ හිටපු ආගමික නායකයන් පූජකවරයෝ මේ රෝම හමුදාවත් එක්ක හොඳ තද බැඳීමක් ඇති කරගෙන තිබ්බේ. 예수를 중심으로 새로운 종교가 나타날 것을 두려워했습니다. ඉතින් ඔවුන් බයේ හිටියේ යේසුස් වහන්සේ තුලින් අලුත් ආගමක් හැදිලා අලුත් කණ්ඩායමක් ගොඩ නැගෙයි කියලා බය ඔවුන්ට තිබුණා. 그래서 예수님이 이스라엘을 로마로부터 더 이상 해방시켜 줄 것이 아니라는 것을 깨닫고 예수님을 죽이려고 했던 겁니다. ඉතින් ඔවුන්ට තේරුණා යේසුස් වහන්සේ ඔවුන්ට භෞතික දේවල් වලින් උදව් කරන්නේ නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේව මරන්න තීරණය කරා.
아무리 로마라도 죄 없는 예수님을 함부로 죽일 수 없었습니다. ඉතිං රෝම හමුදාවේ අය කැමති වුණේ නැහැ උන්වහන්සේව මරා දාන්න. 이 총독 빌라도가 예수님을 재판하는 장면입니다. ඉතිං මේ පිලාත් කැමති වුණේ නැහැ උන්වහන්සේව මරන්න. 죄 없는 예수님을 죽일 수 없었기 때문에 이 빌라도가 꾀를 냈습니다. ඉතිං ඔහු කැමති වුණේ නෑ මේ කිසිම පාපයක් නොකර 예수ස් වහන්සේව මරා දමන්න. 죄수 한 명을 풀어주는 명절이 있는데 예수를 풀어줄까 아니면 살인강도 바라바를 풀어줄까 이스라엘 민족에게 말했던 겁니다. ඔහු යෝජනාවක් කරනවා මේ එක සිරකරුවෙක්ව නිදහස් කරන දවසේදී මම 예수ස් වහන්සේව නිදහස් කරන්නද නැත්තම් බරාබස්ව නිදහස් කරන්නද කියලා අහනවා. 당연히 예수를 풀어달라고 말할 줄을 알았던 겁니다. ඉතින් ඔහු බලාපොරොත්තු වුණේ මිනිස්සු කියයි කියලා 예수ස් වහන්සේව නිදහස් කරන්න කියලා. 그러나 이들은 이 바라바가 아닌 예수를 죽이라고 이 바라바에게 이야기합니다. නමුත් මේ මිනිස්සු මොකද්ද කියන්නේ? අර දුෂ්ට නපුරුකම් කරපු බරාබස්ව නිදහස් කරලා 예수ස් වහන්සේට දඬුවම් කරන්න කිව්වා. 사람들도 예수를 죽이라고 고함쳤습니다. ඉතින් මිනිස්සු කෑ ගහලා කිව්වා 예수ස් වහන්සේව මරා දමන්න. 그래서 빌라도는 죄 없는 예수님을 죽여야 되기 때문에 무리 앞에서 손을 씻었습니다. ඉතින් කිසිම වරදක් නොකරපු 예수ස් වහන්සේව මේ විදිහට මරා දමන නිසා පිලාත් ඔහුගේ අත් එක සෝදගත්තා මේ පාපයෙන්. 예수 죽인 핏값을 나는 받지 않겠다라고 선언한 것입니다. ඔහු කිව්වා මේ උන්වහන්සේගේ ලේ මම නම් මගේ අතේ ගාගන්නේ නැහැ කියලා. 그때 이스라엘 민족이 빌라도를 향해 이렇게 이야기했습니다. එහෙම කියනකොට මිනිස්සු මොකද කිව්වේ? 화면에 보이는 말씀을 같이 읽겠습니다. මුළු සෙනගම අපි මේක කියවමු. මුළු සෙනග උත්තර දෙමින් ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවාය කීවෝය. එකල ඔහු බරබ්බස් ඔවුන්ට නිදහස් කර දුන්නේ. නමුත් ඔහු 예수ස් වහන්සේට තලවා උන්වහන්සේ කුරුසියේ ඇනගසනු ලබන්ට බාර දුන්නේ. 예수님 죽인 핏값을 우리와 우리 자손에게 돌릴지어다라고 말했습니다. මේ මිනිස්සු කියනවා ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවායි කියලා. 자, 이 말이 어떠한 끔찍한 결과를 보여줄지 이들은 말할 때 알지 못했습니다. ඉතින් ඔවුන් දැනගෙන හිටියේ නෑ ඔවුන් මේ කියන වචන වල ප්‍රතිඵලය කොයිතරම් දරුණු වෙයිද කියලා. 우리라고 말했던 사람 AD 70년에 로마 타이터스에 의해서 110만 명이 학살당했습니다. ඉතින් අප කියලා කියන කාලේ හිටපු මිනිස්සු ටික ඔක්කොම ටයිටස් කියන හමුදාපතියා ඉන්න කාලේ මරා දැමුවා දහස් ගාණක් මිනිස්සුන්ව. 우리 자손이라고 말했던 사람 2000년 동안 핍박과 환란의 역사를 당했습니다. එතකොට අපගේ දරුවන් කියලා කිව්ව ඔවුන්ගේ දරුවන්ටනේ ඉතින් ඔවුන් අවුරුදු 2000ක් පුරාවටම දුක් විඳා. 예수님을 따랐던 사람들은 죽어가시는 예수님을 위해서 울었습니다. ඉතින් 예수ස් වහන්සේව ඇනගසනකොට උන්වහන්සේ දිහා බලලා අඬපු පිරිසකුත් හිටියා. 그러나 예수님은 나를 위하여 울지 말고 너희와 너희 자녀를 위해 울라라고 말씀하셨습니다. නමුත් 예수ස් වහන්සේ කිව්වා මා නිසා නොහඬා නුඹලා සහ නුඹලාගේ දරුවන් නිසාත් හඬන්න කියලා. 이들에게 어떠한 결과가 있을지 아셨기 때문입니다. මොකද 예수ස් වහන්සේ දැනගෙන හිටියා මෙයාලට වෙන දේ. 이스라엘 민족이 이방 나라의 침입을 받을 것을 예언한 말씀이 있습니다. ඉතින් ඊශ්‍රායලට මේ වගේ දෙයක් වෙනවා කියලා කලින්ම අනාවැකියක් හැටියට ලියවිලා තියෙනවා බයිබලයේ. 특별히 이스라엘은 한 민족을 독수리의 나름같이 너를 치러 오게 하시리니 라며 독수리를 이스라엘을 치는 민족으로 언급하셨습니다. මේකේ තියෙනවා ජාතියක් රාජාලියා වේගයෙන් එන්නක් මෙන් නුඹට විරුද්ධව පමුණුවන සේකකෙන ඊශ්‍රායලයට පහර දෙන්නේ රාජාලියා තියෙන සලකුණෙන් කියලා. 나라의 대표적인 동물로 독수리를 사용한 나라가 있습니다. ඉතින් දන්නවද තමන්ගේ ජාතික සත්වය හැටියට පාවිච්චි කරන රාජාලියාව පාවිච්චි කරන රට මොකක්ද කියලා. 역사적으로 로마와 나치입니다. රෝමය සහ නාසි. 대표적으로 이스라엘 민족, 유대인들을 괴롭힌 대표적인 민족입니다. ඉතින් මේ ජාතීන් දෙක තමයි ඊශ්‍රායල් වරුන්ට වැඩියෙන්ම පීඩා කරේ. 예루살렘 성은 아주 견고한 성이었습니다. ඉතින් අපි දන්නවා 예루සලම හොඳ ආරක්ෂිතව වට වෙලා තිබ්බ නගරයක්. 로마 타이터스에 의해서 이 예루살렘 성이 함락되었습니다. 예루සලම් ඒ මාලිගාව ඔක්කොම බිඳ වැටුණා රෝමේ ටයිටස්
හිටපු කාලේ. 타이터스가 예루살렘 성을 함락시킨 것을 기념하기 위해 개선문을 만들었습니다. ඉතින් ඔහු මේ යුද්ධයෙන් ජයග්‍රහණය කරපු නිසා ටයිටස් හැදුවා මේ වගේ ලස්සන ලොකු කුළුණක්. 개선문에는 로마가 이스라엘 성전에서 뺏어온 기구물들을 이렇게 장식해놨습니다. ඒක නිකන් දොරටුවක් වගේ. ඉතින් ඒකේ ඇතුලේ මේ වගේ චිත්‍ර වගේ ඇඳලා තියෙනවා. ඔවුන් ඊශ්‍රායලයේ තියෙන ඔක්කොම වටිනා භාණ්ඩ සොරාගෙන යන එක. 역사학자인 요세푸스는 그것을 기록으로 남겼습니다. ඉතින් ඉතිහාසය ගැන අධ්‍යයනය කරන 요세푸스 කියන පුද්ගලයා ඒක ගැන ලියලා තියෙනවා ඔහුගේ පොතේ. 성전이 불타버리고 보물이 약탈되어 갔습니다. දේවමාලිගාව ගිනිබත් කළ අතර එහි වස්තුන් කොල්ල කෑවා කියලා පොතේ ලියලා තියෙනවා. 이스라엘 민족이 하나님 말씀에 듣지 않으면 저주가 있겠다라는 약속을 하며 이 같은 말씀을 하셨습니다. ඉතින් දෙවියන් වහන්සේ කිව්වා මට අකීකරු වුණොත් මම දඬුවම් කරනවා කියලා. 얼마나 배고프면 자녀 곧 내 몸의 소생의 고기를 먹을 것이다 라며 끔찍한 말씀도 하셨습니다. ඉතින් මේකේ තියෙනවා නුඹේ ශරීරයේ ඵලය වන නුඹේ දෙව් වූ ස්වාමීන් වහන්සේ නුඹට දුන් පුත්‍රයාගේ දුවරුන්ගේ මාංශ කන තත්ත්වයට නුඹලා වැටෙයි කියලා. 실제로 로마 타이터스가 예루살렘 성을 포위했을 때 그들은 자녀를 죽여서 그 고기를 먹으며 버티고 있었던 겁니다. ඉතින් ඇත්තටම මේ ටයිටස් කියන හමුදාපතියා මේ යෙරුසලම යටත් කරගන්නකොට ඒ මිනිස්සුන්ට කුසගිනි වැඩිකමට තමන්ගේ දරුවන්ව පවා ආහාරයට ගත්තා. 그리고 하나님 말씀에 끝까지 순종하지 않으면 너를 땅 이 끝에서 저 끝까지 만민 중에 흩어버리시겠다라고 또 저주하셨습니다. ඒ වගේම උන්වහන්සේ කිව්ව උන්වහන්සේට අකීකරු වුණොත් ඔවුන් හැමෝම ලෝකෙ පුරාම විසිරෝනවා කියලා. 실제로 이스라엘 민족은 그 이후 전 세계에 뿔뿔이 흩어짐을 당했습니다. ඉතින් අපි දන්නවා ඊශ්‍රායලය අන්තිමට ලෝකෙ පුරාම විසිරිලා ගියා කියලා. 심지어 이런 말씀도 있습니다. මේ වගේ වචනයකුත් තියෙනවා. 아침에는 저녁이 되면 좋겠다. 저녁에는 아침이 되면 좋겠다. 이런 말을 한답니다. ඉතින් අහෝ දැන් සවස් නම් හොඳ කියාද අහෝ දැන් උදේ නම් හොඳය කියලා මිනිස්සු කියයි කියලා බයිබලයේ තිබ්බා. 아침에 해가 뜨면 오늘 하루 동안 정말 고생할 것을 생각하며 저녁이 되면 좋겠다는 겁니다. ඒ කියන්නේ මේක ලියලා තියෙන්නේ ඔවුන් උදේ නැගිටිනකොට කියනවා දැන් රෑ වුණා නම් හොඳයි කියලා. රෑට කියනවා දැන් උදේ වුණා නම් හොඳයි. ඒ තරම් දුක් විඳලා. 막상 또 저녁이 되면 어둠이 짙게 깔리고 사람들이 죽어나가니까 어둠의 공포를 몰아내기 위해 빨리 아침이 되면 좋겠다. 이렇게 이야기하는 겁니다. රෑට ඔවුන්ව සොයාගෙන ඇවිත් මරණ නිසා ඔවුන් කියනවා රෑ උදේ වුණා නම් ඉක්මනින්ම හොඳයි කියලා. 온갖 두려움과 공포가 그 사람의 마음을 지배하고 있다는 겁니다. ඉතින් ඔවුන් බයෙන් හරිම කනගාටුවෙන් තමයි ජීවිතේ ගත කරේ හැම අවස්ථාවෙදී. 실제 이런 시대가 있었습니다. ඉතින් ඇත්තටම මේ වගේ කාලයක් තිබ්බා. 바로 히틀러에 의한 나치 시대입니다. අපි දන්නවා හිට්ලර් හිටපු කාලේ මේ සිද්ධිය වුණා කියලා. 온 유럽에서 유대인들을 잡아왔습니다. හැම යුරෝපේ ඉන්න ඔක්කොම යුදෙවරුන්ව අල්ලගෙන ආවා. 수용소에 가두게 했습니다. ඔවුන්ව මේ වගේ තැනකට රැස් කරලා හිර කරගෙන තිබ්බා. 유대인이란 이유 하나만으로 사람들을 조롱했습니다. ඉතින් ඔවුන් යුදෙවරු කියලා ඔවුන්ව විහිළුවට ලක් කරා. 내 옷을 벗기며 장식품을 빼앗는다고 말씀하셨습니다. ඉතින් ඔවුන්ගේ වස්ත්‍ර ගලවලා ඔවුන්ගේ අලංකාර භාණ්ඩත් ගලවනවා කියලා කිව්වා. 실제 2차 세계 대전 때 사람들의 옷을 벗기고 장식품들을 빼앗았습니다. ඉතින් ඇත්තටම දෙවනි ලෝක යුද්ධයේදී මිනිස්සුන්ගේ භාණ්ඩ එතකොට ඔවුන්ගේ ඇඳුම් ඔක්කොම ගැලවුවා ඔවුන්ට පීඩා කරා. 심지어는 여인들의 머리털까지 잘라서 장수한 방수제로 사용했습니다. ඉතින් කාන්තාවන්ගේ හිසේ තියෙන කෙස්කස් කපලා ඒවා එක එක දේවල් වලට පාවිච්චි කරා කියලා ලියවිලා තියෙනවා. 유대인임을 숨기고 숨었을 때 발각되면 그냥 불질러 버리고 사람을 건물에 떨어뜨렸습니다. ඉතින් කවුරු හරි හැංගිලා ඉන්නවා හොයාගත්තොත් ඒ කෙනාව කෙනින්ම ගිනි තියලා එතනින් තල්ලු කරලා දානවා. 심지어는 유대인들은 인체 실험 대상이 됐습니다. එතකොට යුදෙවරුන්ව එක එක පරීක්ෂණ වලට භාවිතා කරා කියලාත් තියෙනවා. 인간 취급을 안 한 겁니다. ඉතින් ඒ කියන්නේ මානුෂික විදිහට හිතලම නෑ ඔවුන් ගැන. 독일의 의학이 발전됐는데 유대인들의 희생으로 발전되었던 겁니다. ඉතින් ජර්මනියේ මෙච්චර දුරට විද්‍යාව දියුණු වෙලා තියෙන්නේ මෙඩිකල් පැත්තෙන් දියුණු වෙලා තියෙන්නේ
ඔවුන් මේ වගේ පණ පිටින් ඉන්න මිනිස්සුන්ව පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. 너무 끔찍해서 자세히 들여다볼 수도 없습니다. ඉතින් හරිම බලන්න අපිරිය නිසා හරියට පෙන්වන්නත් බෑ ඒක. 나치군은 어떻게 하면 유대인들을 더 많이 죽일 수 있을까라며 독가스를 통해서 유대인들을 죽였습니다. ඉතින් මේ නාසිවරු හිතුවා අපි මොනවා කරොත්ද මෙයාලව තවත් මරන්න පුළුවන් කියලා විශ්වවායු නිකුත් වෙන ගෑස් එකක් ඔවුන් හොයාගත්තා. 샤워 시킨다라고 했지만 물이 아닌 가스가 나와 사람들을 죽였습니다. මිනිස්සුන්ව නාවන්න ඕනි කියලා ඔවුන්ව අරගෙන ඇවිත් ඔවුන්ව මේ ගෑස් එකෙන් මැරුවා. 이 고통 가운데 죽은 흔적들입니다. පේනවද ඔවුන් වේදනාව ඉඳලා මැරිලා තියෙනවා. 또 이들은 죽어서도 어느 누가 자기의 시체를 거두어 주지 않았습니다. ඉතින් ඔවුන් මැරුණායින් පස්සෙත් කිසිම කෙනෙක් නෑ ඔවුන්ගේ මරණය බාර ගන්න. 죽어서도 보살핌을 받지 못했습니다. ඉතින් ඔවුන් මැරුණායින් පස්සෙත් කවුරුත් නෑ ඔවුන්ට. 그래서 유대인들이 2000년 동안 받은 박해는 아무리 많은 글을 써도 다 기록할 수 없다라고 말을 합니다. ඉතින් යුදෙව්වරුන් මේ වින්ද දුක කිසිම එක වචනෙන් ලියලා නිම කරන්න බැහැ කියලා කියනවා. 자, 유대인의 이와 같은 핍박과 환란의 역사가 우리에게 주는 교훈이 있습니다. එතකොට මේ යුදෙව්වරුන් වින්ද මේ දුක තුලින් අපිට යම් පණිවිඩයක් දෙනවා. 자, 화면에 보시는 이 말씀을 같이 읽겠습니다. අපි එකට කියවමු මේ බයිබල් පදය. ඒවා ලකුණක් හා පුදුමයක් පිණිස නුඹ පිටත් නුඹේ වංශය පිටත් සදා කාලයටම වන්නේ. 이스라엘 민족이 받은 이 환란과 핍박의 역사는 표적이 된다라고 말씀하셨습니다. ඉතින් ඊශ්‍රායල්වරුන් මේ වින්ද දුක ලකුණක් වෙයි කියලා කියනවා අනාගතයට. 하나님 말씀에 순종을 하지 않은 저주이기 때문에 하나님이 살아계시다라는 증거가 된다는 말입니다. ඉතින් දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වුණොත් උන්වහන්සේ දඬුවම් කරනවා කියලා කිව්වා. ඒක ඇත්ත. උන්වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරලයි මේ පෙන්නන්නේ. 또 감개가 된다는 것은 거울이 되어 준다는 겁니다. එතකොට පුදුමයක් වෙනවා කියලා කියන්නේ අපිට පෙන්නනවා ඒක ඇත්තටම වුණා කියලා. 자, 한국에서는 요즘은 아니지만 과거에는 학생이 수업 시간에 떠들면 이와 같은 체벌을 했습니다. ඉතින් කොරියාවේ දැන් නම් මෙහෙම නෑ. ඒ වුණාට ඉස්සර ශිෂ්‍යෙක් වැරදි වැඩක් කරොත් මේ වගේ ගහලා දඬුවම් කරනවා. 혹시 우리 스리랑카에서는 학교에서 이런 체벌을 합니까? ශ්‍රී ලංකාවේ මේ විදිහට දඬුවම් කරනවාද ඉස්කෝලේදී? 전혀 아닙니까? නෑ. 네. 예전에는 이렇게 하셨습니다. 한국하고 비슷한 것 같습니다. එහෙනම් කොරියාව වගේම තමයි. 자, 선생님이 이 아이를 왜 때리겠습니까? ඉතින් දැන් මේ ගුරුවරයා ඇයි මේ දරුවට මෙහෙම ගහන්නේ? 당연히 잘못했기 때문에 체벌을 통해 돌이키게 하려고 체벌을 하는 겁니다. නිකන් ගහන්නේ මොකක් හරි වැරද්දක් කරපු නිසා තමයි මේ විදියට සැර කරලා දඬුවමක් දෙන්නේ. 그리고 또 하나는 다른 아이들에게 교훈을 주는 겁니다. තවත් හේතුවක් තියෙනවා. මේක දිහා බලන් ඉන්න අනිත් ළමයිනුත් මේක ආයේ නොකරන්න ඕනි කියලා ඉගෙන ගන්නවා. 아, 떠들면 안 되구나 하는 것을 이 체벌을 통해서 알게 해주는 겁니다. ඒ කෙනා දඬුවම විඳිනවා දැක්කම අනිත් අය බලාගෙන ඒක හිතනවා අපි දඟලන්න නරකයි කියලා. 이스라엘 민족의 이와 같은 저주는 우리에게 거울이 되어준다는 겁니다. ඉතින් ඊශ්‍රායල් වරුන්ට මේ දීපු දඬුවම අපිට පෙන්නලා දෙනවා අපිත් එහෙම ජීවත් වෙන්න නරකයි කියලා. 예수님의 말씀인데 같이 읽겠습니다. යේසුස් වහන්සේ කියපු දෙයක් අපි එකට කියවමු. මක් නිසාද අමු ගසට මේ දේ කරත් නම් වියලි ගසට කුමක් කරනු ලබන්නේ දැයි කීසේක. 자, 푸른 나무는 뭐고 마른 나무는 무엇입니까? එතකොට මේ අමු ගස කියන්නේ මොකද්ද? වියලි ගස කියන්නේ මොකද්ද? 자, 그림으로 보면 푸른 나무에 불이 붙었을 때 잘 타지 않습니다. අපි දන්නවා අමු ගස ගිනි ගන්නකොට එච්චර ලේසියෙන් ගිනි ඇවිලෙන්නේ නැහැ. 물을 머금고 있고 살아있기 때문에 잘 안 타는 겁니다. මොකද ගහට පණ තියෙනවා ඒ වගේම හොඳට වතුර තියෙනවා මුකුත් වෙන්නේ නැහැ. 그러나 마른 나무는 잘 탑니다. නමුත් වියලි ගසකට මොකද අපි ගිනි ඇවිලුවොත් 탁 ගාලා ඇවිලෙනවා. 이스라엘 민족도 하나님 말씀에 불순종하면 이렇게 환란을 당한다라는 것을 푸른 나무로 알려주는 겁니다. ඉතින් මේ අමු ගස උපමා වෙන්නේ ඊශ්‍රායල් වරුන්. ඔවුන් අකීකරු වුණාම මේ වගේ දඬුවමක් තමයි දෙන්නේ කියලා. 그런데 이방인들 너희가 하나님 말씀 듣지 않으면 어떻게 되겠냐라는 것을 우리에게 알려주고 있습니다. එතකොට අන්‍ය ජාතීන් වන සියලුම දෙනා තමයි වියලි ගස වන්නේ. ඉතින් ඒ අයට කොයි වගේ දඬුවමක් ලැබෙයිද?
결국 이 말씀은 우리에게 하시는 말씀입니다. ඉතින් උන්වහන්සේ අපිට තමයි මේ කියන්නේ. 이스라엘 민족이 하나님 말씀에 불순종했을 때 이와 같은 저주가 있다면 우리가 하나님 말씀을 안 들으면 어떻게 되겠냐라고 경고하신 겁니다. ඉතින් ඊශ්‍රායල් පරුන් උන්වහන්සේට අකීකරු වුණාම මේ වගේ දඬුවමක් ලැබුණා නම් අපි උන්වහන්සේට අකීකරු වුණොත් අපිට මොන වගේ දඬුවමක් ලැබෙයිද? 하나님은 끝까지 하나님을 배척하고자 했던 이스라엘 민족에게 부지런히 선지자들을 보내셨습니다. ඉතින් මේ වගේ දිගින් දිගටම පව් කරන ඊශ්‍රායල් වරුන් ළඟට දෙවියන් වහන්සේ හැමදාම අනාගත වක්තූවරුන්ව යවුවා. 돌이키라는 겁니다. ඉතින් ඇයි මේ දිවසිවරුන්ව යව්වේ? එයාලට හරි මාර්ගයට එන්න අවශ්‍ය නිසා. 그러나 그들은 끝까지 하나님을 배척하며 악을 더 행했습니다. නමුත් ඒ කවුරු ගියත් ඔවුන් වෙනස් වුන්නේ නැහැ. අවසානයේ දක්වාම නපුරුකම් විතරයි ඔවුන් කරේ කියලා ලියවිලා තියෙනවා. 자, 우리에게도 동일하게 적용할 수 있습니다. ඉතින් මේක අපිටත් අදාළයි. 하나님께서 우리에게 하나님 살아 계시다고 구원 받아야 된다고 여러 사람들을 통해서 우리에게 증거하고 있습니다. ඉතින් දෙවියන් වහන්සේ අපිටත් කියනවා හැම වෙලේම අපිට අවස්ථා දීලා කියනවා උන්වහන්සේ ජීවමානයි අපි ගැලවීම ලබා ගන්න ඕනි කියලා. 얼마나 하나님이 우리 스리랑카 사람들을 사랑하시는지 한국 사람을 통해서라도 이 사실을 지금 알려주고 있습니다. දෙවියන් වහන්සේ ශ්‍රී ලාංකිකයන්ට කොච්චර ආදරේද කියනවා නම් කොරියාවේ ඉඳන් කෙනෙක්ව එවලා මේ දේ ගැන ප්‍රකාශ කරනවා මිනිස්සුන්ට. 근데 이거 배척하면 이스라엘이 당했던 환란보다 더 큰 심판을 받게 되는 නමුත් 것입니다. අපි ඒක දිගින් දිගටම ප්‍රතික්ෂේප කරොත් පිළිගත්තේ නැත්නම් ඊශ්‍රායල් වරුන් ලබපු දඬුවමට වඩා ලොකු දඬුවමක් අපිට ලබන්න වෙයි. 자, 이제 이스라엘 민족의 환란을 통한 교훈을 정리해 보겠습니다. අපි බලමු දැන් මේ ඊශ්‍රායල් වරුන්ගේ පීඩාවෙන් අපිට ගන්න පුළුවන් පාඩම් මොනවද කියලා. 역시 성경의 기록은 사실이라는 것을 우리에게 알려주고 있습니다. ආයෙත් වතාවක් බයිබලයේ තිබෙන සියලුම දේ සත්‍යයි කියන කාරණාව ඔප්පු වෙලා පෙන්නනවා. 또 하나님께 불순종한 민족에겐 화와 저주를 내리신다는 것도 알려주고 ඒ 있습니다. වගේම උන්වහන්සේට අකීකරු වුණොත් අනිවාර්යෙන් උන්වහන්සේ දඬුවම් කරනවා ශාප කරනවා කියන එක. 그리고 결국 하나님이 살아계시다. 그것을 우리에게 알려주고 ඒ 있습니다. වගේම ආයෙත් වතාවක් අපිට පෙන්නලා දෙන්නේ දෙවියන් වහන්සේ කියන්නේ මවපු කියන්නේ බොරුවට හැදිච්ච කෙනෙක් නෙමෙයි ඇත්තටම ජීවමානව වැඩ සිටින කෙනෙක් කියන. 그래서 우리는 이스라엘을 통해 내가 어떻게 해야 되는지를 결심해야 됩니다. ඉතින් මේ ඊශ්‍රායල් වරුන් දිහා බලලා මම කොහොමද ජීවත් වෙන්න ඕනි කියලා තීරණය කරන්න ඕනි. 자, 좀 5분간 쉬었다가 이스라엘과 관련된 말씀을 이어서 드리겠습니다. අපි විනාඩි 5ක කෙටි විරාමයක් අරගෙන ආයෙත් ඊශ්‍රායලය ගැන තව ටිකක් ඉගෙන ගමු. 잠깐 쉬겠습니다. අපි විනාඩි 5ක විවේකයක් ගමු.